අයිබෝවන් අපි කොමස් අපි YouTube නාලිකාවෙන් 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විශේෂයෙන් ගිණුම් කරණය හදාරන දරුවන්ට අද දවසේ අපි කතා කරන්න යන්නේ ගිණුම් කරණය හැඳින්වීම කියන පළවෙනි පාඩම. මෙතෙන්දී ඔයාලට පුළුවන් 10 ශ්‍රේණිය අච්චු පොතේ පිටු අංක 48 ඉඳලා අපිට මේ පාඩම අපි කරගෙන යද්දී Tamanට අච්චු පොත ළඟ තියාගන්න පුළුවන්. එතකොට මේක වඩා හොඳට තේරෙයි. අපි මුලින්ම බලමු ගිණුම්කරණය හැඳින්වීම කියද්දී මොකද්ද මේ ගිණුම්කරණය කියන්නේ? ලෝකේ ගනුදෙනුවක් සටහන් කරද්දී දැන් මම මගේ ගනුදෙනු ටික මට ඕන විදිහට සටහන් කරනවා. ඔයාලගේ දෙමව්පියෝ ඒගොල්ලන්ට ඕන විදිහට සටහන් කරනවා. අපි සුපර් මාකට් එකට ගිහිල්ලා මොනවා හරි භාණ්ඩයක් ගත්තොත් ඔයාලා දැකලා ඇති. දැන් මේ වගේ මේ ඕනම භාණ්ඩයක් ගද්දි මේකේ තියෙනවා මේ බාකෝඩ් එකක් තියෙනවා. මේ මාකර් පෙන් එකක් ගත්තොත් මෙන්න මේ වගේ ලාංඡනයක් තියෙනවා. මේක අර මැෂින් එකට ඇල්ලුවාට පස්සේ මෙතන සටහන් වෙනවා. එතකොට මේ හැම තැනදීම පරිගණකයෙන් හෝ පොත්පත්වල ගිණුම් පොත්වල සටහන් කරද්දී ලෝකේ පිළිගත් එකම ක්‍රමයකට අනුව ගනුදෙනු සටහන් කිරීම තමයි අපි ගිණුම්කරණය කියන විෂයෙන් ඉගෙන ගන්න. එතකොට 10 ශ්‍රේණියේ දරුවෙක් පළමු වතාවට මේ ගිණුම්කරණය ඉගෙන ගද්දී ඇත්තටම බොහෝ දෙනෙකුට ලොකු ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි මේ මෑත කාලීනව අපිට මේ කොරෝනා අර්බුදයත් එක්ක ඉස්කෝලේ ඉගෙන ගන්න බෑ. ටියුෂන් පන්තියකට යන්න බෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ගිණුම්කරණය පළවෙනි පාඩමේ ඉඳලා 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය සම්පූර්ණ විෂය නිර්දේශය අපි පාඩම් මේකක විදිහට කතා කරා. මුලින්ම අපි බලමු ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. ගිණුම්කරණය කියන්නේ ව්‍යාපාරයක ඇල්ම ඇති පාර්ශවයට. කවුද ඇල්ම ඇති පාර්ශව? අයිතිකරුවන්, කළමනාකරුවන්, පාරිභෝගිකයින්, සේවකයින්, රජය, ඒ වගේ ඇල්ම ඇති පාර්ශවවලට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය තමයි අපි ගිණුම්කරණය කියන්නේ. එමනම් ඔයාලට එනවා ප්‍රශ්නයක්. ගිණුම්කරණය යනු කුමක්ද? ව්‍යාපාරයක් කෙරෙහි ඇල්ම ඇති පාර්ශවවල තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. මේක හැම පේපර් එකෙම අහලා තියෙනවා. ඊළඟට අපෙන් අහනවා ගිණුම්කරණයේ අවශ්‍යතාවය. අරමුණ වගේම අවශ්‍යතාවය. අවශ්‍යතාවය තමයි ව්‍යාපාර ඒකකයේ කෙරෙහි ඇල්ම ඇති පාර්ශවවලට තීරණ ගැනීමේදී ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීම. දැන් මෙතෙන්දි බලන්න ගිණුම්කරණයේ යනු කියන්නේ එකම තමයි ගිණුම්කරණයේ අවශ්‍යතාවයට තියෙන්නේ. බොහොම ලේසි. ඊළඟට අපිට එනවා ගිණුම්කරණයේ උප අරමුණු. ගිණුම්කරණයේ උප අරමුණු. ප්‍රධාන අරමුණ තමයි ඇල්මැති පාර්ශවයට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම. ඊළඟට උප අරමුණු වෙනවා. උප අරමුණු වල පළවෙනි අරමුණ තමයි ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් ලබා තිබේද යන්න දැන ගැනීම. දැන් අපිට ව්‍යාපාරයක ලාභය දැනගන්න නම් දැන් අපි හිතමුකෝ සාමාන්‍යයෙන් අපි කරන ඕනෑම ව්‍යාපාරයක නිකන් කවුරු හරි පොඩි බිස්නස් එකක් කරත් සොයන් රැකියාවක් කරත් මේ ලාභය දැනගන්න නම් ලාභය සමානයි ආදායම ඍණ වියදම්. දැන් බලන්න ඕනම කෙනෙක් තමන්ගේ ආදායම දන්නවා. ආදායම අපි හිතමු 50000යි. වියදම 40000යි නම් ලාභය 10000යි. දැන් අපේ රටේ ඉන්න බොහෝ දෙනෙක් ආදායම විතරයි දන්නේ. වියදම දන්නේ නැහැ. එතකොට ලාභය දන්නේ නැහැ. දැන් සොයන් රැකියාවක් කරන කෙනෙක් ආදායම දන්නේ නැහැ. බිස්නස් එකක් කරන කෙනෙක් ආදායමක් දන්නේ නැහැ. එහෙමනම් ගිණුම්කරණයේ පළවෙනි උප අරමුණ තමයි ප්‍රමාණවත් ලාභයක් ලබා තිබේද යන්න දැන ගැනීම. පළවෙනි උප අරමුණ. දෙවෙනි එක තමයි ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සතුටුදායකද යන්න දැන ගැනීම. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සතුටුදායකද යන්න දැන ගැනීම. අපි ඉදිරියේදී කතා කරනවා මොකද්ද මේ මූල්‍ය තත්ත්වය කියන්නේ? මූල්‍ය තත්ත්වය කියන්නේ මොකද්ද කියලා කතා කරනවා. සතුටුදායකද? දැන් සතුටයි අනිත් පැත්ත දුකයි. ඔන්න අපි බලමු මේක වෙන විදිහට. අපිට තියෙනවා වත්කම් කියලා කොටසක්.
උදාහරණයකට මම කියන්නම්. ඉඩම්, මුදල් වගේ දේවල්. මේවට කියනවා අපි වත්කම්. මේ වත්කම් තියෙන තරමට හොඳයි. ඊළඟට අපිට තියෙනවා වගකීම් කියලා කොටස. අපි ගෙවන්න ඕන දේවල්, ණය, බැංකු ණය වගේ ඒවා. දැන් බලන්න වත්කම් හින්දා අපිට සතුට එනවා. ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, මුදල් ඔය වගේ නොයෙකුත් වත්කම් තියෙනවා. අපි ඉදිරියේදී කතා කරනවා මේ පාඩමේ. වගකීම් තියෙනවා, බැංකු ණය, ගෙවිය යුතු ණය, ඔය වගේ දේවල්. එතෙන්දී අපිට දුක එනවා. එහෙමනම් මූල්‍ය තත්ත්වයේ සතුටුදායකයි කියන්නේ වත්කම් තියෙද්දි සතුටුදායකයි, වගකීම් තියෙද්දි දුකයි. එහෙමනම් අපි ගොඩක් අය දන්නේ නැහැ, අපිට තියෙන වත්කම් දන්නෙත් නැහැ, ඊළඟට අපිට තියෙන වගකීම් දන්නෙත් නැහැ. වත්කම් දන්නෙත් නැහැ, වගකීම් දන්නෙත් නැහැ. ඒතර බලන්න එහෙමනම් මූල්‍ය තත්ත්වය දැනගන්න අපිට මේ ගනුදෙනු සටහන් කරන්න ඕන. උපාරමුණු දෙක. තුන්වෙනි එක තමයි නීතිමය අවශ්‍යතා ඉටු කිරීම සඳහා. දැන් සමහර අවස්ථාවල තියෙනවා නීතියෙන්ම අනිවාර්ය කරලා තිනවා ගනුදෙනු සටහන් කරන්න. දැන් අපේ රටේ පුරුදු වෙලා තියෙන්නේ නීතියෙන් අනිවාර්ය කරොත් විතරනේ අපි කරන්නේ. දැන් අපි කටේ මාස්ක් එකක් දා ගන්නවා නීතියෙන් අනිවාර්යෙන්. බයික් එකේ යද්දි හෙල්මට් එක දානවා නීතියෙන් අනිවාර්යෙන්. ඒ වගේම කාර් එකේ යද්දි සීට් බෙල්ට් එක දානවා නීතියෙන් අනිවාර්යෙන්. ගිණුම් කරන්නත් අපි නීතියෙන් අනිවාර්ය නැති හින්දා කරන්නේ නැහැ බොහෝ ව්‍යාපාර. කරොත් හොඳයි. හෙල්මට් එක දැම්මොත් හොඳයි වගේම ගිණුම් කරන්නේ කරොත් හොඳයි. එහෙමනම් තුන්වෙනි උපාරමුණ නීතිමය අවශ්‍යතා ඉටු කරන්නට අනිවාර්ය කරලා තියෙනවා. උදාහරණයක් විදිහට රාජ්‍යාංශයේ ව්‍යාපාර හා සංස්ථාපිත සමාගම් වල මේ ගිණුම් කරන්නේ අනිවාර්යයි. ඒ නිසා තමයි ව්‍යාපාර දියුණු වෙන්නේ. ඊළඟට උපාරමුණ වල අවසාන එක තමයි ගනුදෙනු අමතක වීම, අතපසු වීම වැනි හේතුන් නිසා ඇතිවන අවාසි මඟ හරවා දැන්. දැන් අපිට ගනුදෙනු මතක තියාගන්න බෑ. දැන් අපේ පන්ති වල එන ළමයි ඉන්නවා. අපේ ළමයිගේ තොරතුරු ගනුදෙනු මුදල් ගෙවීම මේ ආයතන වල සටහන් කරනවා. ඒවා මතක තියාගන්නේ. දැන් සමහර ගෙවීම් කරනවා. ගෙදරක ලයිට් බිල ගෙවනවා, ටෙලිෆෝන් බිල ගෙවනවා. ඒතකොට ඒ වගේ ඒවා මතක තියාගන්නේ. ඒ ගනුදෙනු අමතක වීම නිසා සටහන් කරනවා. ඔන්න අපි ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ ඉගෙන ගත්තා. ඊළඟට අපි උපාරමුණු ටික ඉගෙන ගත්තා. ඊළඟට බලමු අපිට ඊළඟට කතා කරන්න තියෙනවා මොකද්ද මේ ව්‍යාපාරික ගනුදෙනුවක් කියන්නේ. මේක අපිට ඉතාම වැදගත්. අපිට ඊළඟට විභාගයට ප්‍රශ්න එන තැනක් තමයි 10 ශ්‍රේණියේ ඒ වගේම ඕලෙවල් විභාගේ ගනුදෙනුවක් කියන්නේ මොකද්ද කියලා. ගනුදෙනුවක් කියන්නේ මොකක්ද? අපි බලමු මොකද්ද මේ ගනුදෙනුවක් කියන්නේ. ගනුදෙනුවක් කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරන්න කලින් ගනුදෙනුවක් යනු ව්‍යාපාරය සහ වෙනත් පාර්ශව අතර සිදුවන සම්පත් හුවමාරු වීම. සම්පත් හුවමාරු වීම. දැන් අපි හිතමු සම්පත් හුවමාරු වීමක් කියන්නේ දැන් මම වෙළඳසැලට ගිහිල්ලා මම මේ පෑන මිලට ගන්නවා. ඒතර සම්පත් හුවමාරුවක් වෙනවා. මට මේ පෑන ආවා මගේ තිබ්බ සල්ලි ටික වෙළඳසැලට ගියා. සම්පත් හුවමාරු වීම. එතකොට මේ ගනුදෙනුවක තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් ගනුදෙනුවක් හඳුනා ගන්න. ඒ ප්‍රධාන ලක්ෂණ දෙක තමයි පළවෙනි එක වටිනාකම මුදලින් මැනිය හැකි වීම. වටිනාකම මුදලින් මනින්න බැරි නම් ගනුදෙනුවක් නෙවෙයි. අපි උදාහරණයක් විදිහට බලමු. මේ බලන්න. පෑන මිලට ගත්තා රුපියල් 100යි. වටිනාකම මනින්න. කොණ්ඩේ කැපුවා රුපියල් 500යි. පාන් රාත්තලක් ගත්තා රුපියල් 75යි. අන්න බලන්න ගනුදෙනුව මුදලින් මනින්න පුළුවන්. මුදලින් මනින්න පුළුවන් රුපියල් 75. පන්ති ගාස්තු ගෙව්වා රුපියල් 1000යි. මුදලින් මනින්න පුළුවන් වීම ගනුදෙනුවක ප්‍රධාන ලක්ෂණය. ඒ වගේම මුදලින් මනින්න බැරි දේවල් තියෙනවා. ඊයේ වැස්සා මුදලින් මනින්න බෑ. ඊළඟට කොරෝනා රෝගියෙකු හමු වුණා මුදලින් මනින්න බෑ. ව්‍යාපාරයේ සේවකයෙකු බඳවා ගත්තා මුදලින් මනින්න බෑ. ඒ වගේ මෙහෙම කිව්වා සේවකීන්ට වැටුප් ගෙව්වා මුදලින් මනින්න පුළුවන්. දැන් බලන්න ඔයාලගේ උදාහරණ විදිහට තියෙනවා 10 අච්චු පොතේ 49 පිටුවේ භාණ්ඩ තොගයක් විකිණීම මුදලින් මනින්න පුළුවන්. මාසික වැටුප් ගෙව්වා 50000යි මුදලින් මනින්න පුළුවන්. ලක්ෂ 3ක බැංකු ණයක් ගෙව්වා බැංකු ණයක් ගත්තා මුදලින් මනින්න පුළුවන්.
5000ක් විදුලි වියදම් සඳහා ගෙව්වා මුදලින් මනින්න පුළුවන්. ඒ වගේම මෙහෙම කිව්වා ව්‍යාපාරයට හොරෙක් ආවා ගනුදෙනුවක් නෙවෙයි. ව්‍යාපාරයට මීයෙක් ආවා ගනුදෙනුවක් නෙවෙයි. මීයෝ ඇවිල්ලා රුපියල් 2000ක භාණ්ඩ අලාභයක් ඇති වුණා ගනුදෙනුවක් මුදලින් මනින්න පුළුවන්. ඔන්න අපි දැන් එහෙමනම් ගනුදෙනුවක් හඳුනාගද්දී ප්‍රධාන දේ තමයි මේ මුදලින් මැනීමට පුළුවන් වීම හා නොහැකි වීම මත ගනුදෙනුවක්ද නැද්ද කියලා කියන්නේ. මුදලින් මනින්න පුළුවන් ඒවා ගනුදෙනු, මුදලින් මනින්න බැරි ඒවා ගනුදෙනු නෙවෙයි. ඊළඟට අපි බලමු දෙවෙනි ලක්ෂණය තමයි අර වටිනාකම මුදලින් මැනිය හැකිවීමත් එක්ක ව්‍යාපාරයේ සම්පත් හුවමාරුවක් සිදුවීම. සම්පත් හුවමාරුවක් සිදු වෙනවා නම් ගනුදෙනුවක්, සම්පත් හුවමාරුවක් සිදු වෙන්නේ නැත්නම් ගනුදෙනුවක් නෙවෙයි. දැන් මෙන්න මෙහෙම කිව්වා. රුපියල් 50000ක පරිගණකයක් මිලට ගැනීමට තීරණය කළා. දැන් අපි හිතුවා විතරයි. ගත්තේ නැහැ. අන්න ගනුදෙනුවක්. තීරණය කිරීම ගනුදෙනුවක් නෙවෙයි. ඊළඟට අපි මෙහෙම හිතමුකෝ. සේවකින් බඳවා ගත්තා. බඳවා ගත්තා කියන්නේ වැටුප් ගෙව්වේ නැහැ. මුදලින් මනින්නත් බැහැ. ඉතින් අපි යම් කිසි දෙයක් තීරණය කරොත් ගනුදෙනුවක් නෙවෙයි. දැන් එහෙමනම් අපිට එනවා විභාගෙට ගනුදෙනු කියන්නේ මොනවද? ගනුදෙනු නොවන්නේ මොනවද? එතකොට ඔයාලා හිතන්නේ වටිනාකම මුදලින් මැනිය හැකි වෙන්නත් ඕන, සම්පත් හුවමාරුවක් වෙන්නත් ඕන. සම්පත් හුවමාරුවක් වෙන්නත් ඕන. එතකොට ඔයාලට මේ අපිට මේ channel එකත් එක්ක මේ කෙටියෙන් අපි බොහොම ලොකු විස්තරات එක කරන්නේත් නෑ ළමයිට තේරෙන විදිහට. ඔයාලා මේක ඉගෙන ගද්දී යම් කිසි ගැටලුවක් තිබ්බොත් මගේ දුරකථන අංකයට කතා කරලා ඕන වෙලාවක අහන්න පුළුවන්. ගනුදෙනුවක් වෙන්නේ මොනවද? ගනුදෙනු නොවන්නේ මොනවද? right. අපි ඔන්න එහෙමනම් ගනුදෙනු හඳුනාගත්තා. ඊට පස්සේ මේ ගිණුම් කරනදී ළමයිට ගොඩාක් වෙලාවට මේ පළවෙනි පාඩම මේ අපි දැන් මේ කතා කරන පාඩම හරියට අල්ලගත්තේ ළමයිට මේ ගිණුම් කරන කියන විෂය හරිම ලේසි, හරිම ආසයි. ඒ වගේම මේක හරියට අල්ලගත්තේ නැති ළමයිට තේරෙනවද නැද්ද කියලා තේරෙන්නේ නැහැ. දැන් අපිට ගණිතේ නම් සර්ට කියන්න පුළුවන්, ඉස්කෝලේ ගිහලා සර්ට කියන්න පුළුවන්, ටියුෂන් පන්ති සර්ට කියන්න පුළුවන්. අපිට මේ ජ්‍යාමිතිය තේරෙන්නේ නැහැ, මේ සමීකරණ තේරෙන්නේ. එකවුන්ස් වල තේරෙනවද නැද්ද කියලාවත් තේරෙන්නේ නැහැ හරියට මේක ඉගෙන ගත්තේ නැහැ. අපි ඊළඟට බලමු මේ ගනුදෙනු හින්දා ව්‍යාපාරයකට ඇති වෙනවා මෙන්න මේවා. වක්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියන පහ. මේ පහත් එක්ක තමයි මේ ගිණුම් කරන විෂය හැදිලා තියෙන්නේ. අපි මුලින්ම බලමු වක්කමක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපිට කියන්න පුළුවන් අපි අවට තියෙන මේස, පුටු, වාහන, ඉඩම්, මුදල් ඔය වක්කම් කියන්නේ. අපි නම් බලමු මොකක්ද ඇත්තටම වක්කම් කියන එකේ නිර්වචනය. වක්කම් කියන එක නිර්වචනය. බලන්න වක්කමක් යනු අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරය විසින් පාලනය කෙරෙන සම්පත්තිය. එහෙමනම් මේ නිර්වචනය ඇතුලේ පද තුනක් තියෙනවා. එකක් තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. දැන් ඔයාලගේ ඉඩම ගත්තේ 100 අන්න අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. දැන් මේ ෆෝන් එක ගත්තේ මම අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. දෙවෙනි එක තමයි අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම. ඒ කියන්නේ අපිට ඉදිරියේදී ආර්ථික ප්‍රතිලාභ එන්න ඕන. දැන් අපේ ගෙදර තියෙන පුටුවේ අපිට ඉඳ ගන්න පුළුවන්. වාහනේ අපිට අනාගතේ ප්‍රයෝජන ලැබෙන. අන්න දෙවෙනි ලක්ෂණය. තුන්වෙනි එක තමයි ව්‍යාපාරේ පාලනයට යටත් වීම. ඒ කියන්නේ නීත්‍යානුකූල අයිති වීම. නීත්‍යානුකූල අයිති වීම වත්කමක තියෙන ඊළඟ ලක්ෂණය. ඔය ලක්ෂණ තුනම තියෙනවා නම් තමයි අපි මේකට වත්කමක් කියලා කියන්නේ. එතකොට ඔන්න අපි වත්කමක් කියන එක ගන්න. එතකොට මේ වත්කම් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ජංගම වත්කම්. මේවට අපි කියනවා කෙටි කාලීන වත්කම්. ඊට පස්සේ අපි කියනවා ජංගම නොවන වත්කම්. මේවට අපි කියනවා දිගු කාලීන වත්කම්. ඒ වගේම ස්ථාවර වත්කම්. මුලින්ම අපි බලමු ජංගම වත්කම් කියන්නේ මොනවද කියලා. ජංගම වත්කම් කියන්නේ අපිට මාස 12ක් වගේ කෙටි කාලයක් තුල වෙනස් වෙන්න පුළුවන්.
මාස 12ක් වැනි කෙටි කාලයක් තුළ විකිණීම හෝ මුදල් බවට පත්වීම සිදුවන්නේ දැයි අපේක්ෂා කරන වත්කම්. ඒ කියන්නේ අපි ජංගම වත්කමක් කියන නිර්වචනය තමයි සාමාන්‍යයෙන් ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් වැනි කෙටි කාලයක් තුළ පාවිච්චි කිරීම විකිණීම හෝ මුදල් බවට පත්වීම සිදුවන්නේ යයි අපේක්ෂා කරන වත්කම්. එතකොට මේ ජංගම වත්කම් වල ලක්ෂණයක් තමයි මේවා නිතර වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට මම ළඟ මුදල් තියෙනවා නම් මම වෙළඳසල්ට ගිහලා මේ මුදල් දීලා භාණ්ඩයක් ගත්තොත් මගේ මුදල් ටික අඩු වෙනවා. මගේ මුදල් අඩු වෙනවා. ඒවා අඩු වැඩි වෙන්න පුළුවන්. අපි බලමු මොනවද ජංගම වත්කම්. අපිට ජංගම වත්කම් කීපයයි පාඩම් කරගෙන තියෙන 10යි. භාණ්ඩ තොගේ. භාණ්ඩ තොගේ කියන්නේ අපි ව්‍යාපාරයක මේ විකුණන්න තියෙන භාණ්ඩ ටික. අපි ඒවට කියන්නේ මේ බඩු තොගේ කියන එක භාණ්ඩ තොගේ කියලා තමයි අපි හඳුන්වන්නේ. අපි භාණ්ඩ බඩු කියලා කියන වෙළඳසලේ තියෙන එක. ඒවා අපි හඳුන්වන්නේ භාණ්ඩ තොගේ. එතකොට භාණ්ඩ තොගේ ජංගම වත්කම්. ඊළඟට අපිට එනවා අලුත් වචනයක් මෙතන. ගිණුම් කරන්නේ අලුත් වචනයක්. මේක අපිට ඉතාම වැදගත්. මේක අපි ගිණුම් කරන එක ගැන කොයිතරම් ඉහළට ඉගෙන ගත්තත් අපිට පාවිච්චි වෙන වචනයක් තමයි ණය ගැතියෝ. හොඳට තේරුම් ගන්න මේ වචනේ ණය ගැතියෝ. ණය ගැතියෝ කියන්නේ අපිට මුදල් ගෙවන්න ඉන්න අය. අපිට මුදල් ගෙවන්න ඉන්න අයට අපි කියනවා ණය ගැතියෝ. හැම වෙලාවෙම ගිණුම් කරන්නේදී අපි හිතන්නේ අපි කියන්නේ ව්‍යාපාරය. එහෙනම් අපි කියන්නේ ව්‍යාපාරය. එතකොට අපිට මුදල් ගෙවන්න ඉන්න අය ණය ගැතියෝ. අපේ ජංගම වත්කමක් තමයි ණය ගැතිය. දැන් අපි දෙකක් ඉගෙන ගත්තා. භාණ්ඩ තොගය ණය ගැතිය. භාණ්ඩ තොගය ණය ගැතිය. ඊළඟට බැංකු මුදල්. බැංකු මුදල් කියන්නේ බැංකුවේ ඇති මුදල්. අපේ මුදල් බැංකුවේ තියෙනවා. ව්‍යාපාරයේ මුදල් බැංකුවේ තියෙනවා. ඊළඟට තියෙනවා ජංගම වත්කම අතති මුදල්. අතති මුදල් කියන්නේ මේ අතේ තියාගෙන ඉන්නවා කියන එක නෙවෙයි. අතේ හෝ සාක්කුවේ හෝ පර්ස් එකේ හෝ ලාච්චුවේ හෝ බැංකුවේ නැතුව ව්‍යාපාරයේ තියෙන මුදල් අතති මුදල්. ඔන්න අපි හතරක් දන්නවා දැන්. ජංගම වත්කම්, භාණ්ඩ තොගය, ණය ගැතියෝ, බැංකු මුදල්, අතති මුදල්. ජංගම වත්කම්. ඊට පස්සේ අපි බලමු ජංගම නොවන වත්කම් කියන්නේ මොනවද කියලා. ජංගම නොවන වත්කම් කියන්නේ මේවා නිතර වෙනස් වෙන්නේ නැහැ. ජංගම නොවන වත්කම් අපි නිර්වචනය කරන්නේ 10 පන්තියේදී ජංගම වත්කම් ලෙස සැලකිය නොහැකි අනෙකුත් වත්කම් සියල්ල. ජංගම වත්කම් ලෙස සැලකිය නොහැකි අනෙකුත් වත්කම් සියල්ල. බොහොම ලේසි නිර්වචනය. එතකොට ජංගම නොවන වත්කම් විදිහට අපි කතා කරන්නේ නැහැ දැන් පුටුව, මේසය, අල්මාරිය, කාර් එක, බස් එක එහෙම කතා කරන්නේ නැහැ. අපි ගිණුම් කරන ඉතින් ජංගම නොවන වත්කම් අපි තියෙන්නේ මෙච්චරයි. ඉඩම්. ඊට පස්සේ ගොඩනැගිලි. ඊට පස්සේ යන්ත්‍රෝපකරණ. මේ තියෙන පරිගණක, ෆෑන් එක, ෆ්‍රිජ් එක ඔක්කොම අපි හඳුන්වනවා යන්ත්‍රෝපකරණ. ඊළඟට ලීබඩු හා උපකරණ. ඊළඟට මෝටර. එහෙනම් මොනවද ජංගම නොවන වත්කම්? ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, ලීබඩු හා උපකරණ, මෝටර. දැන් අපි ජංගම වත්කම් දන්නවා, ජංගම නොවන වත්කම් දන්නවා. මේ ටික කටපාඩම් කරගන්න ඕන අපිට ඉදිරියේ ගණන් හදන්න. ඔයාලට මම අන්තිමට පෙන්නනවා ඔයාලා මේ විදිහට මේ වගුවක් විදිහට හදාගන්න වත්කම් ලිස්ට් එක, වගකීම් ලිස්ට් එක, හිමිකම් ලිස්ට් එක යනාදී විදිහට මේ කොටස් පහට බෙදලා. එතකොට ඒක හරියට කටපාඩම් නැති ළමයෙකුට මේ එකම්ස් හදන්න බෑ. අපි ඊළඟට බලමු වගකීම් කියන්නේ මොනවද කියලා. වගකීම් කියන්නේ අපි ගෙවන්න ඕන දේවල්. බැඳීම බලමු නිර්වචනයේ. වගකීම් යනු අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගය. ගෙවිය යුතුයි බැඳීම. ඒතර වගකීම් නිසා බැඳීමක් ඇති වෙනවා. මානසික පීඩනයක් ඇති වෙනවා. ණයක් ගෙවන්න ඕන වගකීම්. අපිට හොඳ නැති ඒවා. අපි අර මුලින් කතා කරේ මූල්‍ය තත්ත්වයේදී වගකීම් කියන්නේ හොඳ නැති ඒවා.
වත්කම් කියන්නේ හොඳ ඒවා. හරි. එතකොට බලමු මේ වගකීමුත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙකට බෙදෙන්න කලින් අපි වගකීමක ලක්ෂණ තුනක් තියෙනවා. ඒ ලක්ෂණ තුන කතා කරලා යන්න. පළවෙනි ලක්ෂණය තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. දැන් අපි ලයිට් බිල ගෙවන්න තියෙනවා. අතීතේ ගනුදෙනුවක ප්‍රතිඵලයක්. අපි ලයිට් පාවිච්චි කරපු නිසා. ඊළඟට බැංකු ණය ගෙවන්න තියෙනවා. බැංකුවෙන් අපි ණයක් ගත්ත නිසා ගෙවන්න තියෙනවා. වගකීමක ලක්ෂණ. දෙවෙනි ලක්ෂණය තමයි වර්තමානයේ බැඳීමක් තිබීම. බැඳීමක් තියෙනවා මේක ගෙවන්න කියලා බැඳීම. ඊළඟට තුන්වෙනි ලක්ෂණය තමයි බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට ගලා යාම. ඒ කියන්නේ බේරුම් කරනවා කියන්නේ අපි ණය ගෙවනවා. ණය ගෙවද්දී අපේ සම්පත් ටික පිටතට ගලාගෙන යනවා. ඒ කියන්නේ අපේ සල්ලි ටික එළියට ගලාගෙන යනවා. ඒක සමහර අය මේ ණය ගෙවන්නත් කැමති නෑයි සම්පත් ටික ගලාගෙන යන නිසා. එතකොට දැන් උන් අපි වගකීම් කලබල ලක්ෂණ කතා කරා. වගකීමුත් කොටස් දෙකක් තියෙනවා. ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම්. අපි බලමු ජංගම වගකීම් කියන්නේ ජංගම වගකීම් යනු සාමාන්‍යයෙන් මාස 12ක් වැනි කෙටි කාලයක් තුල ඒ කියන්නේ අවුරුද්දක් තුල බේරුම් කළ යුතු වගකීම්. මෙතෙන්දී අපිට ජංගම වගකීම් වලට එනවා. අර ණයගැතියෝ වත්කමක් කිව්වා වගේ ණයගැතියෝ වත්කමක් කිව්වා වගේ අපිට අලුත් වචනයක් එනවා. ණය හිමියෝ. ඔන්න මේකත් හොඳට තේරුම් ගන්න. ණය හිමියෝ කියන්නේ අපි කාට හරි ඒ කියන්නේ ව්‍යාපාරේ ගෙවන්න ඕන වෙන කාට හරි ඒගොල්ලෝ ණය හිමියෝ. ඒතකොට ණය හිමියෝ අපේ වගකීම. ණය හිමියෝ වගකීම. ඔන්න වචන දෙක ඔලුවට දාගන්න. ණයගැතියෝ වත්කම, ණය හිමියෝ වගකීම. ඊට පස්සේ ගෙවිය යුතු වියදම් අපිට වගකීම. ගෙවන්න ඕන දේවල් වගකීම. ඔන්න අපි වත්කම් ඉගෙන ගත්තා, වගකීම් ඉගෙන ගත්තා. මේ වෙත් කොටස් දෙකකට බෙදනවා. දැන් අපි මේ කතා කරේ ජංගම වගකීම් තමයි ණය හිමියෝ. ඊට පස්සේ ගෙවිය යුතු වියදම්. මාස 12කට වඩා අඩු කාලයක් තුල ගෙවන්න ඕන වගකීම්. ඊට පස්සේ තියෙනවා ජංගම නොවන වගකීම්. නැත්තම් මේවට කියනවා අපි දිගු කාලීන වගකීම්. බලමු නිර්වචනය. ජංගම නොවන වගකීම් යනු ජංගම වගකීම් ලෙස සැලකිය නොහැකි වගකීම් සියල්ල. අපිට එකයි තියෙන්නේ බැංකු ණය. බැංකු ණය. හැබැයි හොඳට තේරුම් ගන්න බැංකු ණය මාස 12කට වඩා අඩු නම් ඒක ජංගම වගකීමක්. සාමාන්‍යයෙන් බැංකු ණය කිව්වම ජංගම නොවන වගකීම. right. ඊට පස්සේ ඔන්න අපි දැන් ඉගෙන ගත්තා අපිට මේ පද පහ තමයි අපි ඉගෙන ගන්න යන්නේ. මෙතන අපි දැනට ඉගෙන ගත්තා. මොන බලන්න. වත්කම් කියන එක ඉගෙන ගත්තා. වගකීම් කියන එක ඉගෙන ගත්තා. වත්කම් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ වගකීම් කියන එක අපි ඉගෙන ගත්තා. වගකීම් කියන එක ඉගෙන ගත්තා. අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ හිමිකම් කියන්නේ මොකක්ද කියලා. හිමිකම් කියන්නේ මොකක්ද කියලා. අපි බලමු මොකක්ද හිමිකම් කියන්නේ. ඇත්තටම මේ බොහොම සරලයි. අපිට තියෙනවා වත්කම් ලක්ෂයක් වගකීම් තියෙනවා 20000ක්. ඒ කියන්නේ අපි ගෙවිය යුතු ඒවා. එමනම් වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ අපිට එනවා හිමිකම. දැන් මෙතන හිමිකම 80000යි. හිමිකම 80000යි. වත්කම් ලක්ෂයක් තියෙනවා අපිටම අයිති දේවල්. අපේ මේකේ වගකීම තියෙනවා 20000ක්. ඒ වත්කම් ටිකෙන් වගකීම් අඩු කරාම ඇත්තටම අයිතිකරුට ව්‍යාපාරයට අයිති ටික තමයි හිමිකම කියන්නේ. මෙතන නම් 80000යි. එමනම් වගකීම් වලින් වගකීම් ටික අඩු කරාම වත්කම් වලින් හිමිකම් ලැබෙනවා.
එහෙමනම් හිමිකම් විදිහට අපි නිර්වචනය කරන්නේ ව්‍යාපාරයේ හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය. ව්‍යාපාරයේ හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය. ඔන්න අපි පද තුනක් ඉගෙන ගත්තා. වත්කම් දන්නවා දැන්, වගකීම් දන්නවා, හිමිකම් දන්නවා. ඊට පස්සේ අපි බලමු ආදායම් සහ වියදම්. අපිට මේ දෙක තමයි ඉගෙන ගන්න. මෙතනදී මේ ආදායම් සහ වියදම් කියන දෙකේ නිර්වචනය අපිට තේරෙන්නේ මේ account එක බොහොම දුරක් එද්දී. ඉතින් ආදායම් සහ වියදම් වල නිර්වචනය පළවෙනි පාඩමේදී තේරුම් ගන්න එපා. නිකන් පාඩම් විතරක් කරන්න. ඒක අච්චුපොතේ තියෙනවා. එතෙන්දී මේ ආදායමක් කියලා අපි කියන්නේ අයිතිකරුවන් යොදන ප්‍රාග්ධනය නිසා හිමිකමෙහි සිදුවන වැඩිවීම හැර හිමිකමේ සිදුවන අනිකුත් වැඩිවීම. ඒක ඔයාලට කියලා දෙනවා දෙවෙනි පාඩමේදී ගිණුම් කරන සමීකරණේ ගණන් හදන්න. ඒක දැන්ම තේරෙන්නේ නැහැ. නිර්වචනය පාඩම් විතරක් කරගන්න. ඒතකොට ආදායම් විදිහට අපි සලකනවා විකුණු. ව්‍යාපාරික දින ප්‍රධාන ආදායම විකුණු. ප්‍රධාන ආදායම විකුණු. ඊට පස්සේ ඕනෑම ආදායම පොලී ලැබීම, කුලී ලැබීම, කොමිස් ලැබීම. ඔන්න අපිට ආදායම. දැන් අපි පද දන්නවා, වත්කම් දන්නවා, වගකීම් දන්නවා, හිමිකම් දන්නවා, ආදායම් දන්නවා. ඊට පස්සේ අවසාන දේ තමයි අපිට මේ පළවෙනි පාඩමේදී වියදම්. මේ වියදම් වලත් නිර්වචනය අපිට තේරෙන්නේ දෙවෙනි තුන්වෙනි පාඩමේ ගණන් හදන්න. බලන්න වියදම් කියන එකේ නිර්වචනය තමයි වියදම් යනු ගැනිලි නිසා හිමිකමෙහි සිදුවන අඩුවීම් හැර හිමිකමෙහි සිදුවන අනෙකුත් අඩුවීම්. ගැනිලි කියන්නේ අයිතිකරු ව්‍යාපාරයේ මුදල් හෝ භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. ඒකත් අපි දෙවෙනි පාඩමේදී කතා කරා. එතකොට වියදමක් විදිහට ව්‍යාපාරයේ ප්‍රධාන වියදමක් තමයි ගැනුම්. ගැනුම් කියන්නේ විකුණන්න භාණ්ඩ ගන්න. ඊට පස්සේ ඕනම වියදමක් ගන්න පුළුවන්. දුරකථන වියදම්, විදුලි වියදම්, සේවක වැටුප් ගෙවීම ඕනම වියදමක් ගන්න පුළුවන්. එහෙමනම් අපි අද දවසේ මේ ගිණුම්කරණයේ හැඳින්වීමේදී ප්‍රධාන දේ තමයි ඉගෙන ගත්ත ගනුදෙනුවක් සහ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්. ඊට පස්සේ මේ දැන් තමයි මෙතන තියෙන ප්‍රධානම වැඩි. මේක අපිට O level ඉගෙන ගද්දී, A level ඉගෙන ගද්දී හෝ විශ්වවිද්‍යාලයේදී කියලා දුන්නේ නැහැ හරියට මේ ගිණුම්කරණයේ පළවෙනි පදනම. ඒක හරියට අල්ලගත්තොත් ළමයා ගිණුම්කරණේ උඩටම යනවා. මේකේ හොඳම ටික තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඔයාලා දරුවෝ සියලු දෙනාම මෙන්න මේ විදිහට වගුවක් ගහ ගන්නවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියලා. ඊට පස්සේ වත්කම් ලිස්ට් එක එක තැනක ලියනවා, වගකීම් ටික එක තැනක ලියනවා, හිමිකම් ටික ලියනවා, ආදායම් ටික ලියනවා, වියදම් ටික ලියනවා. අපි බලමු කාට හරි මේක ගැටලුවක් තියෙනවා නම් මට මගේ නම්බර් එකට WhatsApp කරන්න පුළුවන්. මම මේ chart එකේ වන්න. මම ලියවනවා. ඔයාලගේ අච්චුපොතේ මේක කරන්න තියෙනවා මේ වර්ග කිරීම 10 අච්චුපොතේ 55 වෙනි පිටුවේ. මම නිකම් කියන්නම් මේ වත්කම් යටතේ එන්නේ මොනවද කියලා. අපිට වත්කම් යටතේ එනේවා තමයි ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, ලීබඩු හා උපකරණ, මෝටර රථ. ඊළඟට භාණ්ඩ තොගය, ණය ගැතියෝ, බැංකු මුදල්, ආතති මුදල්. ඊළඟට වගකීම් යටතේ එනවා වගකීම් තීරුවේ බැංකු ණය, ණය හිමියෝ, ගෙවිය යුතු වියදම්. ඊළඟට ආදායම් තීරුව යටතේ එනවා විකුණුම්, පොලී ලැබීම්, කොමිස් ලැබීම්, කුලී ලැබීම්. තව ඕනම දෙයක් ගන්න පුළුවන්. ඊළඟට වියදම් තීරුව යටතේ එනවා ගැනුම්, දුරකථන වියදම්, රක්ෂණ වියදම්, විදුලි වියදම්, ඒ වගේ දේවල්. හිමිකම් තීරුව යටතේ එනවා ප්‍රාග්ධනය කියන්නේ. ප්‍රාග්ධනය කියන්නේ මේ හිමිකම් වලටම තමයි. ඒක දෙවෙනි පාඩමේදී බොහොම පැහැදිලි වෙනවා. එහෙමනම් අපි අද දවසේ කතා කරේ ගිණුම්කරණයේ හැඳින්වීම මේ පළවෙනි වීඩියෝ එකෙන්. ඒ වගේම අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා දෙවෙනි පාඩම ගිණුම්කරණ සමීකරණي අපිට ඉතාම වැදගත්. ගිණුම්කරණ සමීකරණේ
ගණන් හදන විදිහ කතා කරන්න. ඒ වගේම ගොඩක් වලට අපි කොමර්ස් අපි YouTube channel එකේ විශේෂය තමයි අපි බොහොම මේ කෙටියෙන් ඒ වගේම අපිට ඕන ටික. මොකද channel එක හඳුන්වන එක මම ගැන ඕවා මේවා ගොඩක් අපි කියන්න යන්නේ නිකන් අපිට වැඩේ බොහොම කෙටියෙන් ඉවර කරගන්න ඒ වගේම ඵලදායක කරගන්න. එහෙමනම් ඔයාලට මේ කරපු ටික නැවත නැවත බලන්න. ඒ වගේම ගැටලුවක් තිබ්බොත් මගේ දුරකථන අංකය තියෙනවා. ඒකට කතා කරලා WhatsApp කරලා අහගන්න පුළුවන්. එහෙමනම් නැවත හමු වෙමු. ආයිබෝවන්.